දී ඇති කෝණයක අගය සෙවීම. අගය සෙවීම. හරි. දී ඇති කෝණයක අගය සෙවීම. දැන් ළමයි මෙහෙම අහගන්න මේක. දැන් අපි ත්‍රිකෝණමිතික ගණන් වලින් වර්ග දෙකක් තියෙන එකක් කෝණ හොයන ගණන් තියෙනවා. ඔන්න බලන්න මේකේ මම දීලා තියෙනවා පුතේ AB පාදයේ දිග සෙන්ටිමීටර් 4යි. හරිද? AB දිග සෙන්ටිමීටර් 4යි. ඊළඟට BC දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 5යි. මගෙන් අහනවා මෙන්න මේ කෝණයේ අගය. ACB කෝණයේ අගය සොයන්න. ඔන්න ප්‍රශ්නය. මොකදයි ප්‍රශ්නේ? විභාග වලට නිතරම කෝණ හොයන්න තියෙනවා. මෙන්න මේක අහනවා. කොහොමද මේක හොයන්නේ? ඔන්න දැන් තමයි අද තමයි මේක කියලා දෙන්නේ. හරිද? මේක හොයන්නේ මෙහිමයි පුතේ. මේ කෝණයට අදාළ මේ පාද ටික නම් කරනවා. මේ පාදේ මොන පාදෙද? මේක සම්මුඛ පාදය. හරිනේ? මේක සම්මුඛ පාදය. මේ පුතේ මොන පාදෙද? මේක දිගම පාදේ කර්ණ පාදය. මේක බද්ධ පාදය. ඔන්න ඔහොම තියෙනවා. හරි. දැන් කියන්න දිග දන්නේ මොන පාද දෙකේද? දිග දන්නේ මොන පාද දෙකේද? මොකද්ද මේ පාද දෙක සම්බන්ධ ත්‍රිකෝණමිතික අනුපාතය? දිග දන්නේ මොන පාද දෙකද? ඒ සම්බන්ධ ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද? ඒක තමයි අපි හරියටම කියන්න ඕනේ. දිග දන්නවා සම්මුඛ පාදය. සම්මුඛ පාදේ දිගයි බද්ධ පාදේ දිගයි තමයි ළමයි දන්නේ. සයන්නයි බයන්නයි. ඒ කියන්නේ දන්නේ ළමයි සම්මුඛ පාදයයි බද්ධ පදයයි කියන්නේ සබ tan. එහෙනම් මේ කෝණේ හොයන්න සුදුසු ත්‍රිකෝණමිතික අනුපාතය තමයි tan. එහෙනම් අපි දාන්නේ මෙතෙන්ට tan ACB කෝණය. ඔන්න සමානයි මේක. සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. tan කියන්නේ සබනේ. සම්මුඛ පාදය 4යි බද්ධ පාදය 5යි. 5න් 4යි. tan ACB කෝණය සමානයි 4 බෙදීම 5. පුතේ 4 5න් බෙදලා බලන්න. දශම කරන්න ඕන. හරි බෙදමු. 4ට 5ව නැත. දශම තිත තිබ්බා. බිංදුවක් දැම්ම 40ට 5 වටයි. 8 වරක් 5 40යි. ඉතුරු නැහැ. එහෙනම් උත්තරේ නෝ 0.8යි. දැන් ACB අගය සොයන්නේ මෙහෙමයි. ACB කෝණය සමානයි tan inverse ගිසතිය කියලා දුන්නා 0.8යි. මදි පාඩුවට මෙතෙන්ට බිංදු දාගත්තත් කමක් නැහැ. හරි. මෙන්න මේක තියෙන්නේ කොහෙද කියලා tan වගුවේ හොයමු. 0.8 ටක් ගාලා හොයන්න tan වගුවේ කොහෙද තියෙන්නේ කියලා. හරි. ටක් ගාලා බලන්න tan වගුව. මේකම නැති වුණත් කිට්ටු මේක හොයන්න. පාගත්තද? තියෙනනේ. අහුණා. මේකම නැහැ. 79යි මේකට ඕන තව බිංදුවක් දාගන්න. තා එකක් දාගන්න වෙයි. 4ක් තියෙනව නේද? තා එකක් ඕනේ නැහැ. හරි. කීයේ තියෙන මෙන්න මේක තියෙනවා 97යි 70 තියෙනවා. මේකෙන් 97යි 70 කඩු කරලා බලන්න. කීයක් මදිද? 3යි 2යි. එච්චර මදිද ළමයි? 97යි 70. ඊට වඩා ලොකු එකක් නෑ. 98යි 27 තියෙන ඊළඟට. මේ වැරදි සර් ගත්තු එකනේ. සෝරි. ඔක නෙමෙයි ගන්න ඕන.
800 මේ 8000නේ 8000 නම් කිට්ටු එක 7000 ගණන්නේ ළඟින් යනවා 79.54 ඔව් අනිත් එක තියෙන්නේ 8002 දැක්කද දන්නේ නැහැ ඔයාලා 38 30 තියෙනනේ 79.54 තියෙනවා 79.54 හරි කීයක් මදිද එතකොට මදි වෙනව ළමයි 46ක් හොයාගත්තද දැන මෙයා ඉන්නේ 79.54 ඉන්නේ අංශක 38යි කලා 30යි මදි 46 43ක් ඉන්නෝනේ ඔව් ඒක ඉන්නේ 9යි 38යි 39 අංශක 38යි කලා 39 මෙන්න ACB කෝණේ යගේ ඔය තමයි ඔක බලන්න ප්‍රති tan වලින් බලන්න පැහැදිලිව තේරුණාද කියලා හරිද කොහොම ඉතින් තාම නිදිනේ ඔයගොල්ලෝ මෙහෙම එකක් පොතේ තියෙද කියලාවත් දන්නවද දන්නේ හරි රවි ආරිනම් කියන සර් හරිලු මේක අනිත් අය ළමයි good morning සුබ උදෑසන නැගිටහල්ලා ඔය බුදි තාම හිතින් බුදි හරි මේක ආවද උත්තරේ මලීෂා මේ උත්තරය අවිල්ලා තියෙන්නේ very good morning sir හරි very තමයි තින්නේ උග කාලෙකින් ඔන්න පන්තියක් කරා 4ට කොහොමද ඒ වුණාට එදා බදාද කිව්වේ බදා උදේ 4ට කරමු නේ ඔය තාම එනව ළමයි තාම මග කිව්වේ නන්නේ උදේ පාන්දර ඉතින් අර නිදිමත ගතියනකොට ඒ නිින්ද ප්‍රබලයි නේ ඔව් මම දැල්ලුවා ආවේ 3:30ට නැගිට්ටේ හරි මේ නිින්ද විසින් ඕගොල්ලෝ යට කරලා තියෙන්නේ නිදිමත හරි වේදනාවේක නේ දැන් පොඩ්ඩක් නිදි මරන්න වෙනවා ළමයි එතකොට තමයි මේක දැනෙන්නේ නිදි මරලා නේ 4ට දකින්නවයි කියනක ලොකු දෙයක්ුත් නෙවෙයි කාටකි නැත්තම් ඕගොල්ලොන්ට අනාගතයේදී 4ට දිගටම නැගිටින්න මම දැකලා දෙන උදේ පාන්දර 2 ඉඳලා සමහර මිනිස්සු මේ නැගිටලා මේ ඔය කෑම හදන රස්සාව කරන අය සමහර අය දුර රස්සා වලට යන අය කොළඹ රැකියාවට උදේ පාන්දර නැගිටගෙන යන්නේ එතකොට මුකුත් නැහැ ඔය හරිනේ ඒවා නැතුව හොඳට දෙයියනේ කියලා බුදිය ගන්න ඕන නම් අද දවසේ කැපකිරීම කරන්න වෙනවා ළමයි නැත්තම් එහෙම සැහැල්ලු වෙන්න බෑ නැත්තම් හැමදාම උදේ පාන්දර නැගිටින්න වෙයි දැන් මේ මාස කීපේ නැගිටලා වැඩ ටික කරලා අනාගතේ නිදා ගන්න try කරන්න පුළුවන් දැන් හැබැයි නැගිටින්න වෙනවා හරිනේ දැන් නිදාගත්තොත් පුතේ හැමදාම නිදා ගන්න බැරි වෙනවා හරි නේද මේ ඔව් මේ ගාන තේරෙන්නේ නැහැ දැන් ඇවිල්ලා ඊළඟ ගානේ තේරුම් ගමු මම මේක මකන්නද පුතේ තව ගානක් හදමු ඉක්මනට ගියා මේක මකන්නද ඉවරද හරි ඉවරයි දැන් මේ ත්‍රිකෝණමිතියත් තව සතියකින් එකමාරකින් ඉවරයි ළමයි තව එක දවසක් දෙකක් කරාම ඉවරයි දැන් මේ මම දැන් 4 වෙනි පාර්ට් එක යන්නේ ත්‍රිකෝණමිතිය සෑහෙන්න කරලා තියෙනවා අපි ඊළඟ ගානක් හදමු මේක අද ගන්න පුතේ හැමෝම
හරි මේකේ හොයන්න ඕන තීතාහි අගය සොයන්න. තීටගේ අගය සොයන්න ඕන. හරි. දැන් ඔන්න හිතමු නැති ළමයි පහු වෙලා ආපු ළමයි සේරම බලා ගන්න කෝණයක් හොයන විදිය. හරිද පුතේ? right. දැන් කොහොමද මේ ත්‍රිකෝණමිතික වගුවක් භාවිතා කරලා මෙන්න මේ නොදන්නා කෝණයේ අගය සොයන්නේ කෝණමානෙ නැතිව හොයන්න හදන්නේ. දැන් ඔයාලා විස්තර කළ කෝණමානෙ මැනලානේ හෙව්වේ. අද ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නේ මේ ත්‍රිකෝණමිතියෙන් පුළුවන් පුතේ මේ කෝණයක් හොයන්න. හැබැයි කෝණයක් හොයන්න නම් පාද දෙකක දිග දැනගන්න ඕනේ. හරිද ඒක? පාද දෙකක දිග දන්නව නම් මේ කෝණයක් හොයන්න පුළුවන්. කොහොමද මේ පාද දෙකක දිග දුන්නාම කෝණේ හොයන්නේ? මෙහෙමයි හොයන්නේ. මොන්න අහගන්න හොයන විදිය. මෙන්න මේ කෝණයක් එක්ක අපි මේ පාද තුන සුදුසු විදියට නම් කරනවා. අපි දන්න දිගම පාදය කියන්නේ පුතේ කර්ණය. මේ තීටට ඉස්සරහින් ඉන්න මේ QR පාදය සම්මුඛ පාදය ඉස්සරහින් ඉන්න. මේක බද්ධ පාදය. ඔන්නෝම නම් කරනවා. අනිවාර්යෙන් ත්‍රිකෝණමිතියේ මේ පාද නම් වෙන්න ඕන බව දන්න ඕනේ. හරි. අපේ දරුවෝ කියන්නේ දිග දන්නේ මොන පාද දෙකේ? ටක් ගාලා කියන්න. දිග දන්නේ මොන පාද දෙකේ? මෙසේජ් එකක් දාන්න. දිග දන්නේ මොන පාද දෙකේ? ඇස් පේනෝනේ නේ. දන්නේ සම්මුඛ පාදයයි කර්ණ පාදයයි. හරිනේ? දන්නේ සම්මුඛ පාදයේ දිගයි කර්ණ පාදයේ දිගයි. එතකොට පුතේ අපි දාන්නේ මොන ත්‍රිකෝණමිතික අනුපාතයද? සයන් දන්නේ සම්මුඛ පාදයයි කර්ණ පාදයයි. මෙන්න මේ දෙක ඇතුළත් ත්‍රිකෝණමිතික අනුපාතේ කොස්ලු. අන්න වැඩේ කෑවා. සයින් කියන්නේ සක, කොස් කියන්නේ බක, ටෑන් කියන්නේ සබ. එහෙනම් මොකද දාන්න ත්‍රිකෝණමිතික අනුපාතේ? සයින්. එහෙනම් ලියනවා මේ කෝණය සයින් තීටා සමානයි සම්මුඛ පාදය 7 කර්ණය 8. දැන් අපේ දරුවෝ මේක දශම ස්ථාන 4කට බෙදන්න ඕන. 7 බෙදන්න ඕන 8න් දශම ස්ථාන 4කට. මට 7 8න් බෙදලා කියන්නකො ළමයි. බෙදන්න ඕන. 7 8න් බෙදලා කියන්න ටක් ගාලා 4ට නෑ ඊළඟට 70ට 8 ඒවා 8යි 64යි 6ක් ඉතුරුයි ටක් ගාලා බෙදන්න. 7 බෙදන්න 8න්. මේ කෝණයක් හොයන විදිය කියලා දෙන්න එපා. 0.87යි 50. හරිද පුතේ? right. දැන් අන්තිමට ලියනවා θ සමානයි ප්‍රතිසයි sin inverse 0.87යි 50. පුතේ මේක ඉන්න තැන හොයන්න. 87යි 50 කොහෙද ඉන්නේ ත්‍රිකෝණමිතික වගුවේ? නිකන් එකේ නෙවෙයි sin වගුවේ. බලන්න ටක් ගන්න. 87යි 50ට කිට්ටු කවුරු හරි ඉන්නවද බලන්න. 87යි 50 87යි 56 ඉන්නෝ. 87යි 46 ඉන්නෝනේ ළමයි. 87යි 46 ඉන්නෝ තැන් දෙකක. ඔයාලා දැක්කද දන්නේ නැහැ. 87යි 46 ඉන්නෝ තැන් දෙකක. කලා 60ත් ඉන්නෝ කලා බිඳුවෙත් ඉන්නෝ. අපි මොකද්ද ගන්නෙ? 87යි 46. ඒක ගන්න ළමයි මේ තැන් දෙකක තියෙනවනේ. ඕකෙන් ගන්න වෙන්නේ අපිට කලා 60 ගන්න එපා. කලා 60 තියෙන එක ගන්න එපා. ඔයාලා ගන්න මේ අංශක 61යි කලා බිඳුවයි මති 4 තියෙන්නේ කලා 3. එහෙනම් අංශක 61යි කලා 3යි මේකට උත්තරේ. අංශක 61යි කලා 3යි.
බලන්න තේරුණාද නැද්ද මට කියන්න. සග්ගාල කියන්න ගැටලු තියෙන අය. අංශක 61යි කලා 3 ඉන්නේ පීඨකයේ අගය. තේරුන්නේ? මොකක්ද දන්නවද අංශක 60යි කලා 60 ගන්න එපා කිව්වේ. කලා 60ක් කියන්නේ අංශකයක්. එතකොට මේ අංශකය මෙතෙන්ට එකතු වෙලා 61ක් වෙනවා. මදි 3 මදි 4 කලා 3 තියෙනවා. understand right good. මට කියන්න not understand ඉන්නවනම් දෙපාන්දරනේ ඉංග්‍රීසියෙන් හරි කවන්නේ මේ කියන්න පුළුවන් නම්. මොකද අනිත් අය කියන්නේ මේ sin inverse සර් කලා 3ට බිංදු දැම්මේ නැත්තම් වැරදි. ඒක ප්‍රශ්නයක් නෑ. කලා 3 විතරක් දැම්මත් ගැටලුවක් නෑ. අර නිකන් තනියම යවන එක හරි නෑනි කියලා තමයි එයා යවුවේ. තව ප්‍රශ්න තියෙනේ වහන්න. ත්‍රිකෝණමිතික වගු බලන්න හොඳට කියලා දීපු නිසා අපි ගිය සතියේ මං හිතනවා ගැටලුවක් නෑ කියලා. කියන්න ටග්ගාල කියන මම ඊළඟ පියවරට පනින්න හදන්නේ. ගැටලු ප්‍රශ්න ඕව තියෙන අය ටග්ගාල අහගන්න. දැන් තේරුණා හරි. තේරුණා ප්‍රශ්නයක් නෑ. හරි පුතේ අපි හදමු මේ ගාඩි ළඟ. තව එකක් දෙනවා කෝණ හොයන්න. මේක x p q r මේක දිග සෙන්ටිමීටර් 15යි. මේක පුතේ සෙන්ටිමීටර් 8යි. එච්චරයි දීලා තියෙන්නේ. x අගය සොයන්න. හරි ඔන්න ගන්න. මම ඔයාලට වෙලාව දෙනවා x වල අගය හොයලා දෙන්න. try එකක් දාන්න. ඉරිදවුදේ හිටියනම් ඔක ගැටලුවක් දැ ළමයි හොයයි. හරි පටන් ගමු. x කියන්නේ කෝණය. හොඳයි කෝණය අගය අහන්නේ. මේ මොකද්ද කියන්නේ ඉතින් අද රාත්‍රී තියෙනවා අපේ බදාදා ක්ලාස් එක ජ්‍යාමිතිය වැඩසටහන. අද පටන් ගන්නවා මම 11 වසරේ ටික. කවුරුත් එන්න මම මේ උදේ පාන්දර පන්ති වල ජ්‍යාමිතිය කරන්නේ නැති නිසා අද රාත්‍රී තියෙන පන්තියට හැමෝම එන්න. ඒකේ අද 11 වසර ටික පටන් ගන්නවා. හරියට 11 වසරේ තියෙන පුතේ මේ වෘත චතුරස්‍ර තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක නිසා අද මුල ඉඳලා මොන්න ජ්‍යාමිතිය පටන් ගන්නවා. ඔයාලට මේ බදාදා ගිය සතියේ කරේ නෑ නේද? ගිය සතියේ කරා. ගිය සතියේ ජ්‍යාමිතිය වැඩසටහන නෑ. ගිය සතියේ වැස්සනේ. ගිය සතියේ ආහාරපත් කාලගුණය කරේ නෑ ඇත්ත තමයි. අද කරනවා. අද මේ ඔයාලා කවුරුත් එන්න අපි ඒකෙදි ජ්‍යාමිතිය ටික මුල ඉඳලම කරන නිසා ඒකේ නිර්මාණත් කරනවා. ජ්‍යාමිතික නිර්මාණ ඒ පාඩම් තුන කරලා දෙනවා ඒකෙදි. ඒක නිසා ඔයාලට දිගටම බදාදා උදේ දගලන්න ඕන වෙන එකක් නැත. බදාදා රැ කරන නිසා. හරිනේ? අනිවාර්යෙන් එන්න ඒක ජ්‍යාමිතිය පාඩම් ඉතිරි ටික තුන කරනවා. තුන නෙවෙයි ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වෙයි අපිට ඕකේ. ඉවරද මේක? මට උත්තරයක්. කවුද දෙන්නේ?
කොස් වලින් හොයන්න ඕන. ඇත්තද මේක කොස් වලින්ද හොයන්න ඕන? කොස් වලින් හොයන විදිය කියලා දුන්න කොස් බලනකොට ප්‍රවේශමෙන් බලන්න කොස් සම්බුව බලන විදිය කිස්සතියම් පැහැදිලිව කරා. හරි. මට ඔයාලා හොයලා අන්තිම උත්තරය පුතේ මට එවන්න කීයද එන්නේ මේ x වලට කෝණයේ අගය? කීයක් ඒවිද? x වලට අනේ උමනාවෙන් කරන්න ඕනේ නැත්නම් අපි මේ උදේ පාන්දර නැගිටගෙන නිදි මරාගෙන වෙහෙස වෙලා වැඩ කරන එකේ ප්‍රතිඵලය තියෙන්න ඕන. පොඩ්ඩක් ඉන්න සර්. හරි. හදා එක්කෙනෙක් හරි මට ආංශික දෙයි කියලා මම විශ්වාස කරනවා. අංශක 57යි කලා 43යි ප්‍රමෝද කියනවා. බලමු. ඔන්න ඒක උත්තරයක් දැන් වැටුණා. අංශක 57යි කලා 43යි. හරි. අනිත් අයගේ උත්තරත් අපි බලමු. මෙන්න මේ x වලගේ අංශක 57යි කලා 43යි කියලා කියනවා. अंशक 32යි කලා 14යි net me ඔයා अंशक 32යි කලා 14යි 14ද හරි अंशक 32යි තව එකක් එනවා රයන් කියන මට පුතේ 58යි 33ලු මගේ බුදු සංසාරේ පපුවත් රිදෙනවා දැන් මම එක එක જાතිය වෙනෝනේ පෞසර් 14 හා ඔන්න ගණන් දැන් ඔන්න උත්තර 3ක් अंशक 43යි කලා 43ද හා රයිට් තව අනිත් 57යි 47ලු තව එකක් ඒකත් ලියමු 57යි කලා 47 right තව 57යි 47 ගංගත් කියනවා 58යි 47ලු මේ එක එක වෙලාවට දැන් එක එක ඒවා කියනවනේ පනස් 7යි 54 එහෙම උත්තරයක් අපේ බෝඩ් එකෙත් නෑ ඒකත් ලියාගමු 57යි 54 ඔන්න ඒකත් ලිව්වා බලන්න පුතේ උත්තර 1යි 2යි 3යි 4යි 5යි දැනටම පහක් ඇවිල්ලා තියෙනවා 43 නෙවෙයි 44 57යි 44 මේ මන්දා මේවා එක එක ඒවා එක එක වෙලාවට කියනවා හරි දැන් හොයමු ඊට කලින් කියන්නකෝ ඔයගොල්ලෝ හෙව්වේ මොන අනුපාතේ දාලායි සයින්ද කොස්ද ටෑන්ද ඒකත් දැනගන්න එපා යන්නේ කොස් මේ කෝණයට පුතේ පාද ටික නම් වෙන්න ඕන අන්න නෙත්මි සයින් දාලා සයින් දැම්මොතින් වැඩේ කචල් සයින් දාපු නිසා තමයි ඔය වැරදි සයින් දාන්න නෑ දෙයියෝ නේ මේ කෝණයත් එක්ක මේක දිගම පාදේ කර්ණය පුතේ ඒක දන්නවනේ මේ කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛ පාදේ ඉතිරි පාදේ බද්ධ පාදේ දැන් දිග ගන්නේ මොන පාද දෙකේ
බද්ධ පාදේ දිගයි කර්ණේ දිගයි දාන්නේ බක දාන්නේ බක කියන්නේ cos එහෙනම් ලියනවා cos x සමානයි බද්ධ පාදය 8යි කර්ණය 15යි ඔන්න දැන් හරිනේ උදේ පාන්දර ඔන්න කෑව වැඩි නේ මට කියන්න 8 15 බෙදුවා 8ට 15ව නැත බිංදුවක් දැම්ම 80ට 15ව 7යි 7 නෙවෙයි 5යි 15ක් 5 75යි 5ක් ඉතුරුයි 50ට 3යි 5ක් ඉතුරුයි මෙහෙම දෙන්නේ ළමයි කොහොම මෙහෙමයි බෙදුවාම එන්නේ 0.5යි 3යි yes no ඔව් හරි 53 33ට කිට්ටු කවුද 53 33ට කිට්ටු ඉතින් හොයන්න ඕන 53 33ට බලන්න ඕන කොස් අගුව එහෙම එකක් නැහැ සයින් වගුවේ යට ඉඳන් උඩට බලන්න ඕන හරි හොඳට බලන්න 53 33 ආවා 53 24 තියෙනවා 53 24 තියෙනවා ළමයි හරි මෙන්න මෙතන තියෙන්නේ 53 24 එයා ඉන්ටේ කොහෙද ඉන්ටේ අංශක 57යි කලා 50 අංශක 57යි යට කලා 50 යටින්නේ බලන්නේ ඔන්න ඔහමයි 33 වෙන්න නම් 24 ඉඳලා 9ක් මදි 9 කොහෙද තියෙන්නේ 9ක් නැහැ අපිට පුළුවන් 7ක් ගන්න නැත්නම් 10ක් ගන්නත් පුළුවන් ඒක ඉන්නේ කලා 3 කලා 3ක් අංශක 57යි කලා 50යි ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් අර මධ්‍යන්තර කිව්වේ අපි 7 අරගත්තනේ ඒ 7 තියෙන්නේ පුතේ කලා 3 හරිනේ alright මෙහෙම වෙන්න ඕන මදි 7 තමයි ගන්න වෙන්නේ ඒක තියෙන කලා 3 ඔය කලා 3 මේකෙන් මොකද කරන්නේ ඔය කලා 3 මොකද කරන්නේ මේකෙන් අඩු කරනවා අංශක 57යි කලා 47යි මෙන්න මේක තියෙන්නේ උත්තරේ හැබැයි මෙහෙම chance එකක් දෙන්නත් පුළුවන් ඔයාලා 10 ගත්ත කියමුකෝ 7 නෙවෙයි 10 ගත්ත කියමු 10 තියෙන්නේ කලා 4 4 අඩු කරොත් 56 ඒක නෑනේ කොහොමද නෑ 46 ඔන්න උත්තරේ තව එකක් කරමු කෝණ හොය තමයි බෝල ඉන්න වෙන්නේ අද දවසේම දැන් මේක බලන්න තේරුණාද කියලා 53යි 33 නෑ තියෙන්නේ 53යි 24 ඒක තියෙන්නේ අංශක 57 කලා 50 හරි නේද මදිපාඩුව තව 9ක් තියෙනවා 9 නෑ 7 ගත්ත 7 තියෙන්නේ කලා 3 ඒ කියන්නේ අංශක 57යි කලා 50 කලා 3ක් අඩු කරනවා කලා 50න් කලා 3 අඩු කරාම කලා 47යි තේරුණාද කියන්නකො ඉස්සෙල්ලම දැන් හරි බයයිනේ ඔයාලට ගාණක් දෙන්න පුතේ වරද්දනවනේ 100 ගාණට වරද්දන්නේ ඉක්මනට කියන්න තාම තේරුන්නේ නැද්ද අවංකව කියන්න සර් තේරුන්නේ නැත්නම් කියලා ගිය සතියේ කෝණ ප්‍රතිකොස්ස යන්නේ නැද්ද ඒක තමයි මේ හෙව්වේ cos x සමානයි මේක x සමානයි cos ඉන්වර්ස් 0.53යි 33 ඒක තමයි හෙව්වේ අපි මේ x සමානයි උත්තරේ ආවා අංශක 57යි කලා 47 මේක ප්‍රතිකොස් හොයලා හරිනේ තව ගානක් ඕනමලු විහානුත් කියනවා එහෙනම් අදමුක එකක් තව මේ පාද ටික නම් කරගන්න හරියට මේ ගාන අවසන් එක හොඳේ අයිත් හදන්නේ නැහැ දැන් ගණන් 3ක් ඇදුවාම ඇති ඉතින් මේක එක දිගටම එකම ගාන පට්ට ගහන්න ගියාම අමාරුයි නේ හරි
ඔන්න ළමයි මේ කාගේ හරි අතින් ස්ක්‍රීන් එකක් ෂෙයා වෙනවනේ මම අයින් කරා හරි. මේක තීටා බීටා කියලා දෙන්න. මේක දිග සෙන්ටිමීටර් 12යි. මේක සෙන්ටිමීටර් 25යි. P Q R. අපෙන් අහනවා පුතේ බීටාහි අගය සොයන්න. හරි හදමු එහෙනම්. පොඩ්ඩක් ඉන්න. චුට්ටක් ඉන්න. මං කවන්නේ. ඕකේ හදමුකෝ. ඕකේ හදමු. හරි පටන් ගමු. හරියට මේ ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න දැන් ඔක වෙලා තියෙන්නේ ඔයාලා පාද ටික නම් කරගන්න ඕන හරියට. අංශක 28යි කලා 41. බලමු. අංශක 28යි කලා 41. ඒකාවේ. දැන් ටිකක් හොඳයි වගේ නේද? විසි 8යි කලා 21. අංශක 28යි කලා 21. චතුමිනී කීයක් ආවද පුතේ උත්තරේ? දෙනිත කීයක් ආවයි? ඒක තමයි 28යි 41 තමයි. 28යි 21. 28යි 21ද බලන්න 41ද බලන්න. කලා ගාන දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා 28යි 41ක් කියනවා 28යි 21ක් කියනවා නේ ළමයා හරියට බලන්න දෙන්න මේක. මේක කර්ණපාදය පුතේ. මේක මේ බීටට බලන්න මේ කෝණයට මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය. මොකද්ද දැම්ම ත්‍රිකෝණමිතික අනුපාතය sin ද cos ද tan ද? සර් අනේ තුනම දැම්මා. sin cos tan තේරම දැම්මද? හරි අම්බි. මම දැක්ක cos තාලක් තියෙන කෙනෙක්. හර්ෂිකා කියනවා sin සර් දැම්බේ. sin දිග දන්නේ සම්මුඛ පාදයයි කර්ණ පාදයයි sin දාන්න ඕන sin බීටා දිග දන්නේ සම්මුඛ පාදේ කර්ණ පාදේ දැම්ම sin සක සම්මුඛ පාදය බෙදීම කර්ණය පුතේ 12 බෙදීම කර්ණය 25 සාක බීටා සමානයි 12 25න් බෙදුවහම 0.12ට 25 ඒවා 120ට 25 ඒවා 4යි 20ක් ඉතුරුයි 200ට 8යි නැත කොහොමද ආවේ ළමයි අන්න හරි දැන් බීටාගේ අගේනවා මෙයාගේ ප්‍රතිසයින් බලන්න sin ඉන්වර්ස් 0.48යි 00 48යි 00 කොහෙද ඉන්නේ බලන්න
එයා බලන්නේ ළමයි කොස්සගුවේ 48.00 කොහෙද ඉන්නේ 48යි ඒක නෑ හැබැයි 47.97 ඉන්න නේද ළඟටම ඇවිල්ලා තියෙන්නේ 28.40 තියෙන්නේ කොටන් බටන් එකක් ගෙනාවද තියෙන්නේ alright mic on කරලා කතා කරන්න එපා මේ අර සමහර ළමයි 21 දාපු අය හිටියනේ ඒගොල්ලෝ පොත් බලලා තියෙන්නේ මේ පන්තියේ ඉන්නව නේද තාම මේකට සයින්ද කොස්ත තෑන්ද කියලා ලියා ගන්න බැරි අය මට පේන්නේ වගේ 21 දාලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඒවල තිබුණා හරි කනගාටුයි මේක තියෙන්නේ අංශක 40 sorry අංශක 28යි කලා 41 28ද ළමයි 48 නේ ඔව් 28යි කලා 41 yes මේක තමයි මේක හරියටම නෑ මදි පාඩුව එහා පැත්තෙන් ගන්න මදි වෙන්නේ ළමයි 3යි මදි 3 එහා පැත්තේ කලා එකේ තියෙනවා මේකේ අඩු කරන්නේ නෑ සයින් වල මොකද කියන්නේ දැන් හොඳටම හරියට ටක් ගාලා කියන පුතේ ඔන්න ත්‍රිකෝණමිතික වගුභාවිතෙන් කෝණයක් හොයන විදිය කියලා දුන්නා විනාඩි 45ක් ගියා මේ වැඩේ කරන්න ඒ කියන්නේ ඔයාලා වැඩේ ඇද්දේ ඔයාලා උදේ පාන්දර ඇවිල්ලා අතනනේ රෙද්දකුත් පෙරවගෙන එහෙම ඉන්නකොට ඉතින් මේක හරියාවිය පොඩ ගැම්මට ඉන්න එපා උදේ පාන්දර හරි උදේ පාන්දර තියෙනව ළමයි මේ නැගිටින්න හොඳ වෙලාව සාමාන්‍යයෙන් උදේ 4-6 වෙලාව මේකට කියනවා බ්‍රහ්ම මූර්ති පැය කියලා කියනවා නේ සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මේ කාලය ප්‍රයෝජනයට ගන්න ගොඩාක් අය ඉන්නවා ඉතින් අය උදේ පාන්දර නැගිටලා මේ විශ්වයට ප්‍රාර්ථනා කළා නේ ඉල්ලීමක් කළා මේ විශ්වයේ සහයෝගය ලබා ගන්නවා ඒකට විවිධාකාර ක්‍රමවේද තියෙනවා ඉතින් ඔයාලටත් පුළුවන් උදේ නැගිටලා පොඩ්ඩක් එළියට පාළියට බැහැලා මාගේ ඕලෙවල් විභාගය සාර්ථක කර ගැනීමට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙන්න කියලා උදේ පාන්දර පොඩි සිසිල් සුලකුත් එක්ක මේ විශ්වයට කියන්නේ. හරිද? බොලා හැමේ උදේ පාන්දර නැගිට රෙද්දකුත් කරවගත්ත ඇඳට හරි මේ දිහා මේව බලාගෙන ඉන්නවා. මොන විශ්වයේ ආශිර්වාදය. එහෙම නෙවෙයි. නැගිටලා කියලා නේ සමහර අය පොළවටේම භූමියට එහෙම වැඳලා ඉන්නත් කරන අය ඉන්න වැඩ පටන් ගන්නකොට ඉතින් එහෙම මේ තියනවා. ඒක විශ්වාස තියෙනවා. ඉතින් ඒවා හරි වටිනවා කියන්නේ අපි ඒතකොට උදේ නැගිටලා ඒ වෙනුවෙන් වැඩ ටිකක් කරනවනේ ඒකත් ලොකු දෙයක් නේ උදේ පාන්දර නැගිටලා හොඳට නේ විශ්වයට මේව කියලා ආශිර්වාද අරන් පුළුවන් නම් පහන දුප්පත්තු කරලා ඔහොම වැඩ ටිකක් කරාම අපි හරි සැහැල්ලු වෙනවා දැන් ඔයාලා නැගිටලා පාඩම් කරන විදිය වෙනස් කරගත්තොත් කොහොමද නේ උදේ නැගිටලා මූණකට හොදලා පහනක් එල්පත්තු කරලා පිළිවෙලට ලස්සනට නේ තමන්ගේ පොත් ටික අරන් වැඩ කරන්න දැන් කවුද එහෙම ඉන්නේ පන්තියේ එක්කෙනෙක් හරි ඉන්නව නම් සතුටුයි මම ඔය කියන විදියට ඉන්නෝනේ රයිට් එහෙම ඉන්න ඕන ළමයි උදේ පාන්දර මේ පන්තියට එනකොට එහෙම පොඩ්ඩක් කලින් ඇහැරලා නේ එහෙම ඉන්නකොට තමයි මේව සාර්ථක වෙන්නේ එතකොට තමයි පරිසරය සබාදහම් මේ විශ්ව උපදිහා හරියට දකින්න. හරිනේ කම්මැලිකම අලස වෙලා මේ වෙලාවේ නැගිටලා ඉන්නවනම් මේක හරි කරදරයක් කියලා එහෙම ඉන්න එපා. එතකොට ඒකේ හොඳ ප්‍රතිඵලයකට යන්න අමාරුයි. ඒ නිසා අර කිව්වා වගේ උදේ පාන්දර ওই ටිකක් කරන්න. හරි. අපි ඊළඟට යනවා ළමයි මේකේ විශේෂ මාතෘකාව. මම අහුව නේද අර මං කිව්ව විදියට ඉන්න ළමයි කෝ කියලා එක්කෙනයි දෙන්නේ අනිත් ඒවා ඔය ඇටිලි හරි ලියන්න මාතෘකාව මේකේ තව මාතෘකා දෙකයි තියෙන්නේ ආරෝහණ අවරෝහණ කෝණය ආරයි ලියන්න සිරස් තලයේ කෝණ ලියන්න මාතෘකාව සිරස් තලයේ
කෝණ සිරස් තලයේ කෝණ සිරස් තලයේ කෝණ අපි බලමු මොකද්ද මේ සිරස් තලයේ කෝණ කියන්නේ හරි ප්‍රවෘත්ති කියන්න කලින් කියන එක නෙවෙයි සිරස් තල මෙන්න මේ අතට මොකක් හරි තිබුණොත් අපි කියමු මේ පෑන මෙහෙම තිබුණොත් අපි කියන්නේ මොන විදියට තියෙයි කියලා ළමයි මෙහෙම මේ මොන අතේ මේ මොන අතද මේකට කියන්නේ තිරස් කියලානේ මේකට කියන්නේ තිරස් කියලා නේද ළමයි තිරස් කියලා නේද මේකට කියන්නේ එතන මේකද මේකට කියන්නේ මේකට කියන්නේ මලකිරිය සිරස තිරස මාරු කරන්න එපා අපි නේ මේක සිරස් මේක තිරස් හරිනේ එහෙනම් අපි වර්ග දෙකක් අඳුර ගන්නවා සිරස් සහ තිරස් කියලා ඔන්න ඔය දෙක අපිට මේකේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන හරි මෙන්න මෙහෙම කෙලින් අතර තියෙන ඒවට කියන පුතේ සිරස් මේක තිරස් දාන්න හරිද රයිට් විනාඩියෙන් මේක ගන්න ටක් ගාලා දී මොකද ඇත්තටම ඕනෙත් නෑ මම ඔන්න ඇඳුවා ටක් ගාලා දී හරි සිරස් තිරස් ඒක යටතේ මේ දෙක ඇඳලා යටින් ලියන්න ආරෝහණ කෝණය දැන් ඒක උගන්වන්න ඕන මේක ඇඳලා යටින් ලියන්න ආරෝහණ කෝණය ආරෝහණ කෝණය මම උගන්වන්නේ දැන් ආරෝහණ කෝණය මතකද දන්නේ 10 දී ගන්නවා ආරෝහණ කෝණය ළමයි මොකද්ද මේ ආරෝහණ කෝණය කියන්නේ හැමතිස්සෙම ආරෝහණ හෝ අවරෝහණ බලන්නේ තිරස් පිහිටීමේ ඉඳලා මෙන්න තිරස් පිහිටීම තිරස් පිහිටීමක ඉඳලා කිසියම් පුද්ගලයෙක් ඉහළ දෙසට බැලුවොත් ඉහළට බලනවා නම් අපි මේ ඉහළට බලන කෝණයට කියනවා ආරෝහණ කෝණය කියලා ආරෝහණ කෝණය තිරස් පිහිටීමක සිට ඉහළ දෙසට බලන ලබන කෝණය ආරෝහණ කෝණය වේ අනිත් එකත් ඔහොම ලියමු ළමයි අවරෝහණ කෝණය අවරෝහණ ඒක බලන්නේ තිරස් පිහිටීමක ඉඳලා ඔන්නව තිරස් පිහිටීමක ඉඳලා ඉහළ සිට පහළට බලන්නේ ඔන්නෝ මෙන්න මේ ඉහළ සිට පහළට බලනකොට අපි කියනවා අවරෝහණ කෝණය කියලා මම උදාහරණ දෙකක් කියන්නම් මෙන්න මේක ගුවන් යානයක් දෙස බැලීම සරලව කියන්න දැන් මෙතන ඉන්න පුද්ගලයෙක් එයා තමන්ගේ ඇස් මට්ටමේ ඉඳලා ගුවන් යානයක් යනකොට මෙන්න මෙහෙම ඉහළට හැයොමු කරන්න ඕනේ එතකොට කෝණය ආරෝහණ කෝණයෙන් මැරෙනවා කන්දක් මුදුනට නැකලා පල්ලෙහා බලනවා කන්ද උඩට නැකලා පල්ලෙහා බලනවා එතකොට ඉහළ ඉඳලා පල්ලෙහාට. ඒකට කියනවා අවරෝහණ කෝණය. ওই දෙක අපිට ඌපනා වෙනවා දැන් ගණන් හදන්න. හරි. අපි ওই දෙක ටක් ගාලා නෝට් කරගමු. මේක ඔයාලට පොඩ්ඩක් තව තේරුම් කරගන්න ගානක් හදමු. ලියමු මෙහෙම. අංක 1 ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය. ලියන්න. තිරස් පිහිටීමක සිට 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 ඉහළ දෙසට
ඉහළට තිරස් පිහිටීමක සිට ඉහළට තිරස් පිහිටීමක සිට ඉහළට මනිනු ලබන කෝණය තිරස් පිහිටීමක සිට ඉහළ දෙසට මනිනු ලබන කෝණය ආරෝහණ කෝණය වේ. තිරස් පිහිටීමක සිට ඉහළ දෙසට බලනු ලබන කෝණය ආරෝහණ කෝණය වේ. හරි මේ මැස් මට්ටමේ ඉඳලා මේව බලනවා ඔන්න ඔහොම නේ මේව ඉන්නේ මේව බලනවා දැන් කවුරු හරි ඔන්න කුරුල්ලෙක් ඉන්නවා නම් ලයිට් කණුවක මුදුරක වහලා මෙහෙම පේන්නේ නැහැනේ මෙහෙම බලන් හිටියට මේ ලයිට් කණුවට ඉන්න කුරුල්ල පේන්නේ නැහැ මේව බලන් මෙහෙම මොකෝ කරන්නේ මෙහෙම බලන්න එක්ක ඇහැ කරකවන්න ඕනේ එක්ක බෙල්ලත් එක්ක බෙල්ලේ නම් කෝණේ පේන්නේ ළමයි ඒව කරකවුවාම රයිට් කණුවක් උඩට නැගලා පල්ලෙහා බලනෝනේ පල්ලෙහා බලනකොට මෙහෙම හිටියට පේන්නේ නැහැ දැන් කණුව උඩට නැගලා මෙහෙම හිටියට පේන්නේ නැහැ ඒ ඈත පේන්නේ පල්ලෙහා බලනකොට බලනෝනේ කෝණයක් නැවෙනවා මේ ඇහැ මෙහෙම නැවෙනවා හරිනේ අන්න ඒකට කියනවා අවරෝහණ රයිට් මේක අදි තිරස් පිහිටීමක සිට ඉහළ දෙසට බලනු ලබන කෝණය ආරෝහණ කෝණය වේ මේක හදගන්න මේක තමයි පුතේ මේ තිරස මේක තිරස ඒකෙන් ඉහළට ආරෝහණ පහළට බැලුවොත් තිරසේ ඉඳලා අවරෝහණ හරිද රයිට් අපි ඊළඟ එක මේක ලියමු අවරෝහණ කෝණය මේක ලියන පුතේ අවරෝහණ කෝණය අවරෝහණ කෝණය අවරෝහණ කෝණය හරි ලියන්න තිරස් පිහිටීමක සිට තිරස් පිහිටීමක සිට පහළට මනිනු ලබන කෝණය 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 අවරෝහණ කෝණය වේ. තිරස් පිහිටීමක සිට පහළට මනිනු ලබන කෝණය අවරෝහණ කෝණය වේ.
හරි. මේක ඇඳ ගන්න පුතේ. මේක ඇඳ ගන්න. අවරෝහණ කෝණය. හරි. එතන ඉවරයි. දැන් ඔයාලා දැකලා තියෙනවා මේ කෙටි පේපර් එකෙත් මේකෙන් එකක් අහනවා නේද ආරෝහණ අවරෝහණ කෝණ නම් කරා. මම දැකලා තියෙනවා සමහර අය මේක වරද්දනවා. සමහර අය මේ පොඩි ප්‍රශ්නේ චූටි ප්‍රශ්නය ඒත් වරද්ද ගන්න තැන් කියන මේ අවරෝහණ කෝණයම වැරදියට තමයි අඳින්නේ. හරි. අපි දැන් මේකෙන් ගණන් කීපයක් අදමු. ඊළඟට මේකේ දිගංශ කොටස තියෙනවා. ඔය ටික කරාම තියරි ටික ඉවරයි. ඊට පස්සේ තව සති දෙකක් විතර ගණන් හදාන්න තියෙනවා තමයි. පොත ගණන් ටිකක් අදමු. හරිද? මොකද මේ ත්‍රිකෝණමිතියෙන් සාමාන්‍ය විභාගෙට 4 වෙනි 5 වෙනි ගණන් වලට දාන ත්‍රිකෝණමිතිය සම්පූර්ණ ලකුණු 10ක් ගන්න. ඔබ හොඳට මේක ක්‍රමය අල්ලගත්තොත් හරි ලේසි. මම මේ වෙනකොට ටියුට් එකක් නිකුත් කරලා ඇත්තේ ත්‍රිකෝණමිතියනේ. ගොඩක් ළමයි ටියුට් එක මේ වෙනකොට අරන් තිබුණා. අපි බලමු ටියුට් එකේ ගණන් ටිකක් හදා ගන්න. right. ටියුට් එකේ වෙලාවට ටියුට් එක මගේ අතේ තියෙනවා. අපි ටියුට් එකේ ගණන් ටිකක්ම හදමු. ටියුට් එකේ 5 වෙනි අභ්‍යාසයේ තියෙන ඔය ආරෝහණ අවරෝහණ ගණන්. ටියුට් එක තියන අය මේක ලියන්න ඕනේ නැහැ ළමයි. ටියුට් එක නැති අය ලියා ගන්න. මෙන්න මේ ප්‍රශ්නේ ලියා ගන්න. හරි. 5 වෙනි අභ්‍යාසෙ තියෙන්නේ. දැන් මේ වෙනකොට පන්තියේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න මේ ටියුට් එක ඇති. පිටු අංක 4 පෙළ ගන්න පුතේ. 4 වෙනි පිටුවේ 5 වෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්නේ ටියුට් එක නැති අය ලියා ගන්න. ලියන්න බිත්තියකට හේතු කර ඇති ඉනිමගක. බිත්තියකට හේතු කර ඇති ඉනිමගක මම කෙටි කරලා දෙන්නම් ප්‍රශ්නේ. ප්‍රශ්නය කෙටි කරලා දෙන්නම්. බිත්තියකට හේතු කර ඇති ඉනිමගක ඉනිමගක පාමුල හා බිත්ති අතර දුර. ඉනිමගක පාමුල හා බිත්ති අතර දුර මම කෙටි කරා ගන්න. උට වඩා දේවල් ටිකක් ඔගේ කියමු. බිත්තියකට හේතු කර ඇති ඉනිමගක පාමුල හා බිත්ති අතර දුර මීටර් 2කි. මීටර් 2කි. මීටර් 2කි. ඉනිමග පොළව සමග මීටර් 2කි. ඉනිමග පොළව සමග මේ ඉනිමග පොළව සමග අංශක 60ක ආරෝහණ කෝණයක් සාදයි නම්. ඉනිමග පොළව සමග අංශක 60ක ආරෝහණ කෝණයක් සාදයි නම්. දල සටහනක් ඇඳ ඉනිමගේ දිග. දල සටහනක් ඇඳ ඉනිමගේ දිග. හා බිත්තියේ උස. ඉනිමගේ දිග හා බිත්තියේ උස සොයන්න. ඉනිමගේ දිග සහ බිත්තියේ උස සොයන්න. ඔය ගානේ දීලා තියෙන පුතේ ඉනිමග
බිත්තියේ මුදුනේ කෙලවර යාන්තම් ස්පර්ශ කරනවා කියලා ගානේ තියෙනවා. ඒක මම දුන්නේ නැහැ. කෙටි කරානේ. එතකොට ඔයාලා තේරුම් ගන්න ඉනිමග හේතු කරලා තියෙන්නේ බිත්තියේ මුදුනටම. හරියටම සෙට් වෙන තැන. ඒ කියන්නේ බිත්තියේ උස කියන්නේ ඉනිමග ස්පර්ශ වෙන තැනට. හරි. ඕකේ රූප සටහනක් අඳින්න ඕන. ඇඳලා ඉනිමගේ දිග සහ බිත්තියේ උස හොයන්න ඕන. හරි. එහෙනම් ළමයි ඉක්මනින් අඳින්න බලන්න රූප සටහන. කොබලන්න බිත්තියකට ඉනිමගක් හේතු කරපු ළමයි ඉන්නවද? බිත්තියකට ඉනිමගක් හේතු කරපු ළමයි සහ එහෙම එකක් හේතු කරලා දැකලා තියෙන අය. ඉනිමග දැකලා තියෙන අය ඉන්නවද? ඉනිමගක් දැකලා තියෙන අය. ඔයාලා ඉනිමග දන්නවද පුතේ? දැකලා නැහැ. ඉනිමග අර දෙපැත්තේ දෙන්නෙක් අරන් හලන්නේ නේ ඉනිමග කියලා නේද කියන්නේ? නැද්ද? ඉනිමගක් කියන්නේ නගින එකක්. ඒ රයිසියලු. දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලන් හලන්නේ ඉනිමග නෙවෙයිලු රයිසියලු. වැලි හලන එක නේ. හරි. මට පටලැවුණා. මං හිතුවේ එයින් එකක් හේතු කරලායි බිත්තියකට කියලා. රයිසිය නේ. හරි. ඉනිමග කියන්නේ අර මේ පොල් කඩන්න එහෙම භාවිතා කරන උපකරණයක් නේ ළමයි. හරි. කියලා හිතමු. ඔන්න බිත්තිය තියෙන මෙහෙම. බිත්තිය තියෙනකොට ළමයි මෙහෙම රේඛාවක් ඇන්දාම ඇති. ඔය තියෙන්නේ මේ පොළව. ඔය මේෂන් රට කරන අය පොළවයි බිත්තියයි අතර හරියට ලම්බකව තමයි ගෙවල් හදන්නේ. පොළවයි බිත්තියයි අතර අංශක 90ක් තියෙන්න ඕන. හරියටම මුළු මට්ටම තියෙන්න ඕන. පොඩ්ඩක් ඇලවුණොත් ටික කාලයක් යද්දි ගේ බිමට ඇලවෙනවා. හරි නේද? ඒක නිසා මෙතන සුජුයි. ඒක නිසා අපිට ත්‍රිකෝණමිතිය ගණන් හදනකොට අපේ අයිඩියා එක තියෙන්න ඕන ඔක සුජුයි කියන එක. නැත්නම් සුජු නැතුව ත්‍රිකෝණමිතිය දාන්න බෑ. ඔන්න පුතේ ගෙනල්ලා ඉනිමග හේතු කරනවා. රයිට් මෙන්න හේතු කරා. මම හේතු කරා. බිත්තිය මෙතනින් ඉවරයි හොඳේ. හරි. යාන්තමින් මෙතන ස්පර්ශ වෙන්නේ. මේ තියෙන ඉනිමග. දැන් කියන ඉනිමගේ පාමුලයි බිත්තියයි අතර දුර මීටර 2යිලු. හරි නේද? ආරෝහණ කෝණය දීලා තියෙන නේද? ඉනිමග පොළව සමග අංශක 60ක ආරෝහණ කෝණයක්. පොළවත් එක්ක අංශක 60යි. මෙන්න මේ පැත්තට ආරෝහණ. අපෙන් අහන ප්‍රශ්න දෙකක්. මේ බිත්තියේ උස අහනවා ඉනිමගේ දිග අහනවා. හරි. හොයන්න ඕන. කම්මැලි වෙලා බෑ පුතේ. මේ කෝණය 60යි. ඒකට අනුව පාද ටික නම් කරා. මෙන්න මේක සම්මුඛ පාදය. අනිවාර්යෙන් ඕන ඒවා. මේක පුතේ කර්ණය. මේක බද්දේ. ඒක බද්දේ. හරි නේද? රයිට්. මේක ඕනනම් නම් කරගත්තක් කවන්නේ ABC කියලා. ඒක ඔයාලට කැමැත්තක්. දැන් දිග හොයන්න ඕන AC දිගයි AB දිගයි. හරි. ත්‍රිකෝණමිතික අනුපාත ටික දාන්න තියෙන්නේ. දැන් මේ වගේ ගණන් තමයි විභාගෙ දෙන්නේ. මීට වඩා චුට්ටක් අමාරුයි. හරි. පළවෙනියට අපි හොයමු මේ බිත්තියේ උස. ඉනිමගේ උස හොයනවා. ඉනිමග නේද ඉස්සෙල්ලා දීලා තියෙන්නේ. ඔන්න මට උත්තරත් දෙවල තියෙනවා. AC දිග. මේකත් ඔයලා තියෙන 3යි ගානක් කියලා නියමයි. දිග දාන්නේ බද්ධ පාදේ. අහන්නේ පළවෙනියට AB අහනවා නම් කර්ණය අහනවා. AC හෙව්වා නම් සම්මුඛ පාදේ. අපි ඉස්සෙල්ලා ඉනිමගේ දිග හොයලා ඉමුද? එහෙනම් පළවෙනියට හොයන ඉනිමග. ඉනිමග right. ඉනිමග කියන්නේ පුතේ AC. හොයන්න ඕන AC නොහොත් කර්ණය දන්නේ බද්දේ. බද්දේ. එහෙනම් දාන්නේ cos. cos අංශක 60 සමානයි. බද්ධ පාදය බෙදීම කර්ණය බක sin සක cos බක tan සබ. කොහොමද එන්නේ? එහෙනම් මම හොයන්න ඕන බද්ධ පාදය බෙදීම කර්ණය.
දාන්න බද්ධ පාදය බෙදීම කර්ණය. බද්ධ පාද දෙකයි. කර්ණය පුතේ AB. AB. මේ ළමයි පොතෙන් cos 60 බලනවද අර හිතින් cos 60 කියනවද? cos 60 ඔගේ බැලුවත් එන්නේ ඒ උත්තරේම තමයි. cos 60 බලලා කියලා ළමයි කීය දෙන්නේ? මම ඉනිමගේ ටික හොයන්න යන්නේ. කර්ණය හොයන්න යන්නේ. AB හොයන්න යන්නේ. cos 60 0.5 බලන්න පහද කියලා තියෙන්නේ. නැත්තම් භාගේ නේද cos 60 කියන්නේ අර වගුවේ ඉගැන්නුවේ නේද? cos 60 කියන්නේ භාගය ළමයි 0.5ට. ඒක වළංගුයි ඔතෙන්ද. හරි? cos 60 භාගයයි. 2 යට AB. AB ටික කීයද පුතේ එතකොට? හරස් මුලින් දාන්න දෙපැත්තට ටක් ගාලා උත්තර එනවා. කීයක් එනවයි? මීටර 4යි. දීලා තියෙන්නේ බද්ධ පාදේ හොයන්නේ කර්ණ පාදේ. බද්ධ පාදේ කර්ණ පාදේ බක. එහෙනම් cos. එහෙනම් දානවා මෙතන 60 තියෙන නිසා cos 60. හරි පුතේ හරස් මුලිට දාන්න මේක මේ පැත්තට මේක මේ පැත්තට. AB එකෙන් ගුණ කරොත් 1යි AB එක ඕනේ නැහැ. දෙවරක් 2 4යි. ඔන්න AB දිග මීටර 4යි. A කියන්නේ ඉනිමග. එලා ලියනවා ඉනිමගේ දිග මීටර 4යි. ඊළඟට වල බිත්තියේ උස. බිත්තිය කියන්නේ පුතේ සම්මුඛ පාදය. මේක සම්මුඛ පාදය දිග දන්නේ බද්ධ පාදය. සබ සයන්නයි බයන්නයි තෙත් වෙන්න. ඔන්න ලියනවා මම සබ කියන්නේ tan වලට. tan අංශක 60 සමානයි. සම්මුඛ පාදය AC බද්ධ පාදය මීටර 2යි. මේ tan 60 පුතේ මට පොඩ්ඩක් බලලා කියන්න. පොතෙන් බලලා කියන්න. මොකද මූල තුන බෙදීම දෙක දාන්න එපා. මට බලලා කියන්න tan 60 කීයද? ටක් ගාලා බලලා කියන්න. tan 60. ඔය 1.73 AC යට 2. දැන් හරස් මුලිට දා 1.73 දෙකෙන් ගුණ කරන්න. දෙවරක් බිඳුව බිඳුවයි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි, දෙවරක් 7 14න් 4 එකක් ඉතුරුයි, දෙවරක් 2 2යි. මෙන්න මීටර 3.4යි 6යි 4යි බිඳුව. ඔන්න ඔක තමයි එන්නේ. බලන්න පැහැදිලිව තේරුණාද කියලා ළමයිට. yes හරි. ඊළඟ ගාන ටියුට් එක නැති නිසා කියවන්න වෙනවා ළමයි. අභ්‍යාසි දෙවනි ගාන හදන්නේ. දැන් අතරම මේ පාඩමේ තව තියෙනවා දිගාංශ ටික. දිගාංශ ටික මාර වැදගත්. මේ පහුගිය විභාග සේරකම තිබුණේ දිගාංශ. දිගාංශ ටික වෙනම කියලා දෙනවා මේ ටික චුට්ටක් කරලා තව. හරි. ආරෝහණ අවරෝහණ පොඩ්ඩක් කියලා දෙන්න ඕනනේ. ඒකයි මේ වැඩිපුර කරන්නේ. ලියන්න ඊළඟ ගාන. මීටර් 20ක් උස මීටර් 20ක් උස මීටර් 20ක් උස AB සිරස් කුළුණක
මීටර් 20ක් උස ටියුට් එක තියෙන ළමයි ලියන්න එපා ළමයි. ගාන හදන්න ටියුට් එක තියන අය හතරවෙනි පිටුවේ අභ්‍යාසය 5 දෙවනි ගාන. මේ වෙනකොට ටියුට් අරගත්තු අය අයි දඟලන්න එපා වැඩේට. අනිත් අය ලියනකම් ඔයගොල්ලෝ ගාන හදන්න ඕන එක දිගට. මීටර් 20ක් උස AB සිරස් කුළුණක් මුදුනේ සිට බලන අයෙකුට තිරස් පොළවේ බලන අයෙකුට තිරස් පොළවේ ඒ වගේ තිරස් පොළවේ බලන අයෙකුට තිරස් පොළවේ P හා Q තිරස් පොළවේ P හා Q තිරස් පොළවේ P හා Q ලක්ෂවල සිටින P හා Q ලක්ෂවල සිටින P හා Q ලක්ෂවල සිටින ළමුන් දෙදෙනෙකු ටග්ගාලා ලියමු. P හා Q ලක්ෂවල සිටින ළමුන් දෙදෙනෙකු P හා Q ලක්ෂවල සිටින ළමුන් දෙදෙනෙකු පෙනෙනුයේ P හා Q ලක්ෂවල සිටින ළමුන් දෙදෙනෙකු පෙනෙනුයේ अंशक 30 හා अंशक 60 अंशक 30 හා अंशक 60 අවරෝහණ කෝණවලිනි अंशक 30 හා अंशक 60 අවරෝහණ කෝණවලිනි මේක කියන්න ගියාම හරි වදේකි මොනව කරන්නේ නේ කියවන ඉතින් ලබන සතිය වෙද්දිවත් බලමු නේ මොකක් හරි කරගමු अंशक 30 හා अंशक 60 අවරෝහණ කෝණවලිනි මෙම තොරතුරු දල සටහනක දක්වා ළමුන් දෙදෙනා අතර පරතරය සොයන්න මොනවා පොඩ්ඩක් කෙටි කරා මෙම තොරතුරු දල සටහනක දක්වා ළමුන් දෙදෙනා අතර පරතරය සොයන්න ළමුන් දෙදෙනා අතර පරතරය සොයන්න ළමුන් දෙදෙනා අතර පරතරය සොයන්න මෙම තොරතුරු දල සටහනක දක්වා ළමුන් දෙදෙනා අතර පරතරය සොයන්න හරි කෝණය ලේසි සාමාන්‍යයෙන් අපිට විභාගෙට ඔය වගේ ගණන් අහන්න පුළුවන් දරුවනේ මීට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් වෙයි හැබැයි ඔය රටාව අපි දැන් ටිකක් විභාගෙට කිට්ටු කරලා තියෙන්නේ මේ වටෙන් පිටෙන් ත්‍රිකෝණමිතිය කියන මහා සද්දන්ත පාඩමේ පොඩි පාඩමක් නෙවෙයිනේ දවස් 6ක් විතර කරනවා කියන්නේ සෑහෙන ලොකු වැඩක් තිබිලා තියෙනවා හරි අඳින්න රූප සටහන ඉස්සෙල්ලා කුළු නදී හරි ඔයාලා ඒ මෙතෙන්ට දැම්මත් ප්‍රශ්නයක් නෑ ඔය ගන්න හොඳේ මීටර 20යි දැන් පොළවේ ඉන්න P හා Q දෙන්න පේනවලු එක්කෙනෙක් P පේන්නේ පිළිවෙලින් අංශක 30න් අනිත් එක්කෙනා අංශක 60න් කොහොමද අදින්නේ ළමයි ඔක
අවරෝහණ කෝණේ මනින්නේ තිරස් පිහිටීමේ ඉඳලා පහළට. මේ පැත්ත නැන්දත් කමක් නැහැ ළමයා. හොඳේ. නැත්නම් මේට නැන්දත් කමක් නැහැ. මේට අදිමුකෝ. පළවෙනියට පේන්නේ අංශක 30න්. මතක තියාගන්න 30 මනින්නේ තිරස් පිහිටීමේ ඉඳලා පහළට. එතකොට ඕගොල්ලෝ 30 අදිනකොට මෙන්න මෙහෙම මැනෙන්න ඕන. මෙන්න 30. බොරු අදින්න බෑ හොඳේ. ඔක 30. ඔතනින් එන්න ඕන. මේක තමයි P. ඊළඟට මේ අනිත් එක මැනෙන්න ඕන පුතේ 60 මෙහෙම. ඕන්න වෙන්න ඕන. මේක තමයි Q. ඒක 60යි. ඕන්නම් මෙතනින් 60 දාගමු. මොකද රූපේ. මේ මීටර 20ක් මම ඔන්න එළියට දැම්මා ලේසි එතකොට. හරි. අපෙන් අහන්නේ ළමයි දෙදෙනා අතර දුර. මෙන්න මේක අහන්නේ PQ දිග අහන්නේ මේක ඕන. මේක තමයි අපෙන් අහන්නේ. කවුරු හරි ගාන හදපු කෙනෙක් ඉන්නවද මේ ගාන? හදපු අය කවුරු හරි ඉන්නවනම් කියන්න. පොඩි වැඩක් තියෙන්නේ. මෙච්චර වෙලා දුන්න ටියුට් තිබ්බ අය ගොඩක් හිටියනේ කවුරු හරි හැදුවද මේ ගාන? PQ දිග. දැන් විභාගෙට මේක අමාරු කරන්නේ කොහොමද දන්නවද පුතේ? මේ කෝණ වලට දෙනවා අංශක 60යි කලා 13. එච්චරයි. මේ වගේ මේවා දීලා තියෙන සෑහෙන්න. හරි. මං හදන්නද ඔයගොල්ලෝ හදනවද? ඉක්මනට ගියා. මොකද කරන්නේ? මේ මෙතන කෝණ තියන් ගාන හදන්න බෑ පුතේ. හැමෝම දකින්න මෙන්න මේ 30ත් එක්ක මෙන්න මේ හැදෙන කෝණය ඒකාන්තරයි. මතක තියාගන්න අපි හිමින් සැරේ මෙතෙන්ට ඔය 30 දාගන්නවා. ඉස්සට අකුරක් තියෙන මෙහෙම. මෙතනත් 30ක් තලයනේ. මේකත් 30ක් මෙහෙම. ආන්න. ඔක 30යි. ඔව් කොස් බලන්නේ සයින් වගුවේ යට ඉඳන් උඩට. ඕන දෙල්ම ඉඳලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි. මෙන්න මෙතන ඒකාන්තර කෝණ වලින් 60 දාගන්න පුළුවන්. හරි. දැන් ළමයි ඉතින් මෙන්න මේ දෙක කරාම හරි. ඔයාලා BP දිග හොයාගන්න. BP දිග. BP මෙන්න මෙහෙමයි වෙන්න ඕන. ඔයාලා හොයන්න ඕන මෙන්න මේ දෙක. BP හොයන්න ඕන. ඊළඟට BQ හොයන්න ඕන. අන්තිමට BP ගේ BQ අඩු කරන්න ඕන. එතකොට තමයි ලැබෙන්නේ QP දිග. සම්පූර්ණ දිග හෙව්වා මේ දිග හෙව්වා ඒ දෙක අඩු කරාම මේකේනවා. හරි. ඔන්න ඔය ටික හෙව්වා නම් හරි තුනක් හොයන්න ඕන. BP BQ ඒ දෙක අඩු කරාම මේකේනවා. හරි. කියන්න බෑ මොන වගේ තැනක තියෙද කියලා මේ ගාන. අපි හදමු. අපි ඉස්සෙල්ලම හොයමු ළමයි BP දිග. BP දිග හොයමු. BP දිග හොයනකොට පුතේ අපි ලොකු ත්‍රිකෝණය තමයි පාවිච්චි කරන්නේ සුජු කෝණී ලොකු ත්‍රිකෝණය. මෙන්න මේක A B P. මේක අංශක 30යි. 90 උස මීටර 20යි. මම හොයන්න ඕනේ මෙන්න මේක. right. එහෙනම් මම මේක නම් කරගන්නවා. මේ 30ට මේක සම්මුඛ පාදය, මේක කර්ණය, මේක බද්ධය. හරි. හොයන්න ඕන බද්ධ පාදය. ඔන්න මට උත්තරේකුත් දාලා තියෙනවා. දිග දන්නේ පුතේ සම්මුඛ පාදයේ හොයන්න ඕන BP දිග බද්ධ පාදේ. සයන්නයි බයන්නයි කර්ණේ ගෑවිලාවත් නැහැ මේ ගණන් වල. කර්ණේ නැහැ.
සයිනුත් නැහැ කොසුත් නැහැ. සක බකනේ ඒ දෙකේම කර්ම ඉන්නවා. මේක යන්නේ tan වලින්. ඊළඟ ලියනවා BP දිග හොයනවා. tan අංශක 30 සමානයි. සබ සම්මුඛ පාදය 20යි බද්ධ පාදය BP. ඔයාලා හිතන්නේ මේ ගාන ලේසිද මේ ගාන අමාරුයි ටිකක්. හරිද? අමාරු වෙන්න හේතුව තමයි මේක මේ යටට එන්නේ දිග. ඒක තමයි සංකීර්ණ. හරි. අපි ප්‍රවේශමෙන් හදමු බලන්න. මෙන්න මෙහෙමයි ඉන්නේ. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය 20යි බද්ධ පාදය BP. මට කියන්න පුතේ tan 30 කීයද? tan 30 කීයද? බලලා කියන්න වගුවේ. අරක කියන්න එපා මූල 3යි කියලා කියන්න එපා. මට හරියට බලලා කියන්න. 60යි 0.9. 0.60යි 0.9. 20ට BP. හරි. දැන් ඔයගොල්ලෝ වැඩ නවත්තා. ඔයාලා මෙතනින් පස්සේ කලබල වෙන්න එපා ළමයි. හරි සැහැල්ලුවෙන් ශාන්තව අහගන්න වෙනවා. මොකද මේ ගාන මෙතනින් පස්සේ අමාරු වෙන නිසා. වැඩ නවත්තන එක හොඳයි. හරිනේ? කලබල නොවි අහගන්න වෙන ඒවා ලියන්න එපා. මොකද ඔයාලට මේක මන් දැන් තමයි උගන්වන්න යන්නේ. මේක සුළු කරන විදිය. තියරිය ඉවරයි සුළු කරන විදිය තමයි අමාරු. මෙන්න මේකේ BP දිග හොයන්නේ මෙහෙමයි. tan 30ට මේක දැම්මා 20ට BP. ඇත්තටම BP තියෙන්නේ යට. අපි BP උඩට ගන්නකොට හරස් ගුණිතයෙන් ගත්ත පුතේ උඩට. හරි. ඒක අරගෙන එයා උඩට ගන්නකොට මෙයා හරස් ගුණිතයෙන් දාන යටට. එතකොට නෝ BP සමානයි 20 බෙදීම 0.60යි 9. ඔන්න ඔහම එනවා. මේ දෙක මාරු කරන් තියෙන්නේ. ඔන්න දැන් 20 මෙයාගෙන් බෙදුවාම BP දිග ලැබෙනවා. මේ දිග ලැබෙනවා. එච්චරයි වැඩේ. දැන් කොහොමද 20 මේකෙන් බෙදන්නේ? දන්නවද 20 මේකෙන් බෙදන විදිය? ඕක තමයි පුතේ අමාරුම වැඩේ. 20 මේකෙන් බෙදන්නේ කොහොමද? පුළුවන් ද 20 ඔකෙන් ඔයාලට ටක් ගාලා බෙදන්න. මතක තියාගන්න ත්‍රිකෝණමිතික ගණන් හදනකොට අපිට සිද්ධ වෙන සමහර තැන්වල ලඝු ගණක වගුත් බලන්න. අන්න හරි. ඔබට ලඝු ගණක බැරි නම් මේක මෙතනින් එහා සුළු කරන්න බැරි වෙනවා. දැන් මේක අපි ලඝු ගණක වලින් බලන්නේ. ඔබ ලඝු ගණක දන්නේ නැත්නම් කරුණාකරලා අපේ ලඝු ගණක ටික නැවත බලන්න. මේක සුළු කරලා BP දිග හොයන්න ඔයාලට බාර දෙනවා. පුළුවන්ද බැරිද? ලඝු ගණක වලින් මේක හොයන්න. මතකද මේක ලඝු වලින් හෙව්වා. මේක මෙතනම හොයන එක හොඳයි. විභාගෙට ලකුණු හම්බෙනවා මේවට. එහෙනම් ලියනවා LGBP සමානයි LG 20. මෙතන බෙදීමට දානවා අඩු කිරීම LG 0.60යි 0.9. හරි. ඔබ දන්නවා අපි තාම මෙන්න මේ BP දිග විතරයි හොයලා තියෙන්නේ. ඕකේ BQ හොයන්නත් තියෙනවා. තාම ඉදිරියට එන්න තියෙන ඒවා. හරි. ඒ ගැන හිතන්න එපා මේක සුළු කරමු. මට කියන්න පුතේ මේ ලඝු 20 බලන්නේ කොහොමද? මෙයාගේ පූර්ණාංශ මතකද? 20 බලනකොට පූර්ණාංශය 1.0 දැන් ලඝු පොතේ බලලා කියන 20 බිඳුව. මතක තියාගන්න දැන් බලන්නේ ලඝු ත්‍රිකෝණමිතිය නෙවෙයි. ඒක නිසා ලඝු ගණක වගුව පෙළ ගන්න ඕන. 20 ලඝු බලලා කියන්න. 30යි 10යි. බය වෙන්න එපා. දැන් ඉන්නවා මේ පැත්තේ සපෝට් එකට. ඔයාලා දින අහන් ඉන්න. මේ මෙයාගේ පූර්ණාංශ කීයද? මෙන්න මේක එකක් අපි තියලා නේද බලන්න දෙන්නේ. ව්‍යුති 1.0. ලඝු බැරි අයට ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යුති 1යි. දැන් කියන්න පුතේ 60යි 0.9 ලඝු. බලන්න 60 0.9 ලඝු ගණකය. බලලා කියන්නකො මට. 60 බැලුවා බිඳුව. ඒකට මධ්‍යන්තර තීරුවේ 9 ගාන එකතු කරලා කියන්න. කවුරුත් ඉතින් බලන්න වෙනවා. නිකන් හිටියොත් නම් වැඩේ ගොඩ දා ගන්න බැරි වෙනවා.
ලඝු වල 60 බිඳුවට ගියා. ඒ කියන්නේ 77 82 තියෙන්නේ. ඒකට 9 එකතු කරා නම් හරි. ළමයි 39 77 යන්න හරි. 77යි 88 එන්න ඕන. 77යි 88. මේකේ වැරද්දක් තියෙලු මේ tan 30 අගය. මට මේ දරුවෙක් කියන සර් tan 30 අගය ඕක නෙවෙයිලු. අන්න ඒක බලන්න පොඩ්ඩක් tan වගේ tan 30 තේරම කපෝති ඕක වැරදුනොත්. tan 30 57 74. හරිනේ? ඔව්. ෂෝක් වැඩේ. tan 30 මේක වැරදිලු. අනේ ඉතින් ඔයාලා දීපු උත්තරයක් දැන් මේ 57යි 74. වෙලාවට දැන් අහුනේ. මෙතෙන්ටත් එන්න ඕන 57යි 74 බිඳුවයි දශම. එහෙනම් ඉතින් ලඝු බලපු එකක් කරදීනේ. වැඩේ කාලා වගේ නේද ළමයි. 57යි 74. දැන් එයාගේ ලඝු බලන්න. අනේ ළමයි එයාගේ බලන්න. 57 74 ලඝු බලන්න. ඩග්ගාලා බලන්න ලඝු ගණක වගේ. එකක් වැරදුනොත් පේනෝනේ වැඩේ. 57 74. 57 ගාවට ගියා. නැවත 7 ගාවට ගියා. 4 ගාව බලන්න මධ්‍යන්තර තීරයේ 3ක් එකතු වෙන්න ඕන. 76යි 15 නේද? අන්න හරි. 76යි 15. හරි. දැන් මේ දෙන්න දෙයියනේ කියලා සුළු කරන්න ඕන. මේවයි සුළු කරන්නේ 1.30යි 10න් අඩු කරනවා පුතේ. විල්ති 1.76යි 15. 10න් 5ක් 5යි. මෙතන පුතේ දැන් තියෙන්නේ බිංදුව එකක් අඩු කරන්න බෑ. එකක් ගෙනාවා 10න් එකක් 9යි. මෙතන තියෙන්නේ 9යි 6යි 3යි. මෙතන තියෙන්නේ 3 නෙවෙයි දැන් 2යි. එකක් ගත්තනේ එකක් ඉල්ලගමු 12න් 7ක් 5යි. දශම තිත. මෙතන දැන් තියෙන්නේ බිංදුව. බිංදුවෙන් අඩු කරනවා වියුති එකක්. බිංදුව අඩු කිරීම ඍණ එක. බිංදුව ඍණයි ධන වෙනවා. ඒ කියන්නේ ධන එක. ඔන්න ඔක එනවා. එහෙනම් අන්තිමට එනවා LD BP සමානයි 1.53යි 95. අන්තිමේදී අපි BP වල අගය හොයනවා. BP සමානයි මෙයාගේ ඇන්ටිලොග් 1.5395. හරි. 53.95 ඉන්න තැන හෙව්වහම BP දිගේ එනවා. 53.95 කොහෙද ඉන්නේ ළමයි? ටක් ගාලා මට බලලා කියන්න ලඝු ගණක වගේ 53.95 කිට්ටු කොහෙද? 53.91 තියෙනවා. 34.6 3 34.6 3 මේක තියෙන්නේ 34.6 3 මොන BP දිග ඔක හරියටම වෙන් කරගමු. ඔය තියෙන්නේ 34 නෙවෙයි 3.4 ලඝු පොතේ. හැබැයි මෙතන එකක් තියෙන නිසා තව දශම ස්ථානයක් වෙන් කරන්න. උත්තර එනවා මීටර් 34.63. ඔක තමයි B ඉඳලා P ට තියෙන දිග. ඒ කියන්නේ පොඩි ගානක් නෙවෙයි මේ ගාන. සෑහෙන ලොකු වැඩක් තියෙනවා. තාම BP දිග විතරයි හෙව්වේ. හරිද? ලකුණු 10ක් හම්බෙන්නේ ඒකයි. මේ වගේ ගානකට 10ක් දෙනවනේ. 10 දෙන්නේ ඔන්න ඔය සුළු කිරීම ටිකට එක්කලමයි. හරි. ඊයාගේ ඉවරනම් කියන්න. හොඳ දරුවා වගේ ලඝු ගණක ටික නම් අමතක කරන්න එපා පුතේ. මේ පාඩම විභාගෙටත් ලඝු ගණක තියෙනවා. පාස් පේපර් පොත අරන් බලන්න. තියෙනවා ත්‍රිකෝණමිතිය ලඝු ගණක. මේ අමාරු කරපු ගාණක් නෙවෙයි. ඔහොම තමයි ස්වභාවය. ඔයාලට විභාගෙටත් ගිහිල්ලා මුහුණ දෙන්න වෙයි.
හරි සර්. මලීෂා ගැටලුවක් නැහැ නේ? තේරුණාද ඔය ටික? ඊළඟට අපි හොයනවා BP හරි. මේක හරි. ඒක 34.6 දැන් මේක හොයමු. මේක හොයනවා. ඒක හොයලා පස්සේ මේකෙන් මේක අඩු කරාම තමයි මේ දෙක එන්නේ. හරි. යමු ඊළඟ වැඩේට. හරි පුතේ බලමු. මම ඊළඟ පොඩි ටික වලට දානවා BQ ටික හොයන්න යන්න. මේක අංශක 60යි. මේක මීටර 20යි. මේක BQ. හරි. ඒකෙත් අපි නම් කරනවා මෙන්න මේ 60ට මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය. ඒකත් අර විදියටම තමයි tan වලින් මම හොයන්න තියෙන්නේ සබ. එහෙනම් ලියනවා tan අංශක 60 සමානයි සබ සම්මුඛ පාදය 20 බෙදීම බද්ධ පාදය BQ. අර විදියෙම සුදු කිරීමක් පුතේ මේකේ තියෙන්නේ. මට අපේ දරුවෝ කියන tan 60 කීයද? tan 60 කීයද? 1 ගානක් එන්නේ යන්න හරි 1.73යි 20 හරි නේද? අනිත් පැයත් අනේ කියන්න ටිකක් දුර හදලා ඉවර වුණාම කියන්න එපා 20ට BQ 1.73යි 20 tan 60 හරි මේක තමයි මේ වෙලා තියෙන වගු තුනක් දැන් අපි පාවිච්චි කරනවානේ. එතකොට මේවා පටලැවෙනවා තමයි. හරි පුතේ දැන් මේක ගන්න හරස් කුණිතෙන් උඩට. මේක උඩට ගන්න. මේක යන්ට දාන්න. BQ සමානයි 20 බෙදීම 1.73යි 20. කොහමද විභාගෙට කැල් එකක් එහෙම දුන්නා නම් 20 බෙදීම 1.73 දෙක කියලා ගැව්ව ගමන් BQ දිගේ නෝ ලඝු ගන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් එහෙම දෙන්නේ නැහැ. හරි නේද? රයිට්. දැන් අපේ දරුවෝ ලඝු ගණක වලින් මේක හදන්න ඕන. හදලා BQ දිගත් අර විදියට ගන්න. කලබල නොවන්න. ලඝු 20 LG 20 ලඝු ගණක වගු වලට නැවත යන්න ළමයි. එලින්ම ලඝු වගුවේ ලඝු 20 30 10 කලුත් බැලුවනේ. මේකේ පූර්ණාංශ 1යි හොඳ 1.0. මෙයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ මේ පුතේ ඔයාලා මේක දානකොට මේ බිංදුව ඕනේ නැහැ හොඳේ. මොකද දශම ස්ථාන වැඩි වුණොත් බලන්න බෑ. ඒක අයින් කරලා දාන්න. දැන් ඔයාලා ලඝු පොතේ බලන්න ඕන 17 32. ඇත්තටම ඔය ලඝු පොතේ 17 කියන්නේ 1.7. මේක ගැටලුවක් නැහැ බලන්න පුළුවන්. මේ මෙතනත් වැඩි බිංදුව ඕනේ නැහැ. ඒක ඇත්තටම පොතෙත් නෑ මං හිතන්නේ නේ tan 60ට කොහොම නේද තියෙන්නේ. බිංදුවක් නෑ. හරි. බිංදුව අපි දාගත්ත එක නේ ඕනෙම නෑ. හරි 17 3 2 බලන්න ලඝු වල. 0.8645. හරි. ඔය දෙක අඩු කරගන්න. අඩු කරලා එන උත්තරේ ප්‍රතිලඝු බැලුවහම BQ වෙනවා. උදේ ඔක අඩු කරලා කියන්නේ කීයක් එනවද? අ 43 65. තනියම හදන්නනේ මේක දිහා බලන් හදන්න එපා. අන්තිමේදී ලියනවා BQ සමානයි ඇන්ටිලොග් 0.4365. හරි.
දැන් ඔන්න BQ දිග අපිට එනවා හොයලා කියන්න 0.4365 කීයක් ඒවිද 43.65 කොහෙද ඉන්නේ 43.62 නම් ඉන්නවා 27 3 ඉන්නේ 5 වෙන්න තව 3ක් මදි ඒක ඉන්නේ 2 කෙලින් 27 3 2 එහෙම නේද එන්නේ 27 3 2 ඔව් ඔය 27 නෙවෙයි තියෙන පුතේ 2.7 තියෙන්නේ මෙතන බිඳුව නිසා තව දශම ස්ථාන වෙන් කරන්නේ මේක තමයි උත්තරේ මීටර 2.732 ඒතරේ මේක වැරදි නැද්ද අහනවා 1.732 වැරදිද tan 60 ඒක හරිනේ tan වගුවේ බලන්න ඕන මමත් ඒක දැක්කා 1.732 හරි මේක ඒක මම බැලුවා අර කලින් එක ඕගොල්ලෝ වරද්දපු නිසා මම ඒක ෂේප් එකේ බැලුවේ හරි මෙන්න උත්තරේ දැන් ළමයි තව එකයි අහන්නේ අපෙන් ළමයි දෙන්න අතර දුර PQ හොයන්න යන්නේ PQ හොයන්න BP දිගෙන් අනේ BP දිග මට මතක නෑ ළමයි මැකුවනේ BP කීයක් ආවද ආව නේද බර ගන්න BP දිග 34.6යි 3ද 34.6යි 3 නේද BP දිග 34.6යි 3යි මීටර අන්න ඒකෙන් අඩු කරන්න ඕන මෙන්න මේ ගාන 2.732 මෙතන බිඳුවක් දාලා අඩු කරන්න ඔන්නෝක තමයි මේ ප්‍රශ්නේ අහන උත්තරේ සර් 21.732 අන්න ඒක ළමයට ගැටලුවක් තියෙනවා බලමු මට තේරෙන්නේ නැහැ 20 මේකේ බැලුවාම එන්නේ 2යි ගානක්ද මේක වෙනම බලන්න මේක හරි නේද ළමන්ට කියන්න පටලවා ගන්න එපා හොඳේ පටලවුවොත් වැඩේ අමාරුයි මේක හරි නේද මේ අපි අන්තිමට දාපු උත්තරේ අනිත් අය පොඩ්ඩක් බලන්න මට මේ කියපු ප්‍රශ්නේ පැහැදිලි නෑ ඔක අඩු කරාම එන උත්තරෙත් ඔන්න 31.9යි 0.6 කියලා දාලා තියෙනවා. අපි ඒකත් දාලා ඉන්නේ. මේ ඔයාලා උත්තරයක් දාන්නේ මම හොඳේ 31.9.6 මීටර. හරි. දැන් ඔය ගාන හදන්න බලන්න කොච්චර ඉද ප්‍රමාණයක් ගියාද? ලකුණු 10ක් හම්බ වෙනව නේද? ඔන්න ගණන්. මේක හරි ළමයි මේක කොහෙවත් මං හිතන විදිහට අඩුවක් නැහැ තේරම හරියට තියෙනවා අංග සම්පූර්ණව තියෙනවා ත්‍රිකෝණමිතිය තියෙනවා ලබ් ගණක තියෙනවා සුපිරි සුළු කිරීමක් තියෙනවා 21.732 2.0 මේ 20 ලඝු බලපු එක මේක ළමයි එකයි මේකත් හරිද කියලා දහන්නේ 64.45 ඔයාලා බලලා කියන්න 17 3 2 ලඝු ගණක වලින් බලන්න ඕනනේ 17 3 2 ඒක වැඩේ කාලා වගේනේ 17 3 2 හරිනේ ඒකට එන්න ඕන 23.85 මෙන්න මෙතන ළමයි වරද්දලා තියෙන්නේ 23.85 එන්න ඕන හරිනේ 23.85 ඔන්න ඔතන ගැටලුවක් තියෙනවා හරි ඔය දෙක අඩු කරා ඒ දෙක අඩු කරලා එන උත්තරේ ඇන්ට්ලොක් බැලුවා නම් හරි හරි ඔය දෙක අඩු කරාම කීයක් එනවද පුතේ අඩු කරලා කියන්න 23.85
චක්කාල කියන්නකෝ ඔය දෙක අඩු කරාම 23.85 ඔන්න මම අඩු කරන්නද නැත්තම් 5යි 10න් 8ක් 2යි 9න් 3ක් 6යි 0යි 1යි ඔන්න ඔහම නේද එන්නේ right මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ උනේනේ හරි 1.06යි 2.5 නේද ඇන්ටිලොක් බලන්න එන්නේ හොඳයි ඔය තර්කානුකූලව හිතන එක හොඳයි BQ සමානයි ඇන්ටිලොක් 1.06යි 2.5 දැන් හරි නියමයි 1.06යි 2.5 මට බලලා කියන්න පුතේ ප්‍රතිලබු කොහෙද ඉන්නේ 0.6යි 2.5 මුලම හරිය ඇත්තේ 0.6යි 4.5 නෑ වැඩි 0.6යි 2.5 නම් නෑ ළමයි 0.6යි 0.7 නම් ඉන්නවා 25ක් වෙන්න තව මදි 18ක් මදි 18 ඉන්න 19 ගන්න ආසන්න 5 11.55 දෙන්නේ 11.55 11.55 yes 11 නෙවෙයි 1.0 තියෙන්නේ හැබැයි මේකේ තව තියෙනනේ පූර්ණ එකක් ඒක නිසා දෙකක් වෙන් වෙනවා මීටර් 11.55යි හරිනේ එහෙනම් ළමයි මෙන්න මේකත් හදන්න ඕන අඩු කරන්න ඕන මීටර් 11.55 මේ බිඳුව ඕනෙත් නැහැ 8යි 0යි 3යි 2යි මීටර 23.08යි හරි දැන් නවත්තන්නලු වෑන් එක 6:30ට එනවලු හරි මේ ටියුට් එක අරගෙන මෙන්න මේ ගණන් ටික ගෙදරදී හදන්න ඕන හැමෝම මේ ගණන් ටික හදන්න ඔය જાතියේ ගණන් තියෙන්නේ අබ්ජාසය 5 මට ඔය උත්තරේ ආවද ටියුට් එක ගන්නෙ කොහොමද මට චුට්ටක් මැසේජ් එකක් දාලා තියන්න පුතේ ටියුට් ගන්න විදිය ගැටලු තියෙන අය මෙන්න ඔකට WhatsApp මැසේජ් එකක් දාන්න දැන් ගැටලු තියෙන අය හරි අබ්ජාසය 5 ගණන් සෙට් එක හදන්න ඒක හොඳටම ඇති ඒකේ ගණන් 10ක් තියෙනවා අපි ওই ගණන් 10 හදමු ඊළඟ දවසේ හරි නේද බය වෙන්න එපා මේ ගණන් අමාරුයි ටිකක් ත්‍රිකෝණමිතිය හැබැයි අපි හදමු තව මේ જાතියේ ගණන් සෙට් එකක් හදමු ඔයාලා හදන්න ඔය ගණන් 10 ඔය ටික හදුවා කියන්නේ හොත දැනක ඉන්නවා හදලා බලන්න අබ්ජාසය 5 ගණන් ටික හදලා ඉවර කරන්න ටියුට් එකේ අබ්ජාසය 5 හරි මේ බස් වෑන් ප්‍රශ්න තියෙන නිසා මම ඔතනින් ඉවර කරලා දෙන්නම් මොකද මේ ඉස්කෝලේ යන ළමයිට ගැටලුවක් නේ දැන් මට සමහර ළමයි පාහමාර ඉඳලා ඉල්ලීම් කරා මේ බස් ප්‍රශ්න තියෙන හරි ගැටලුවක් නැහැ ඒ බස් ප්‍රශ්න තියෙන අය යන්නකෝ මම අපේ අනිත් ඉන්න දරුවොත් එක්ක පොඩ්ඩක් විනාඩි 5ක් විතර හරි මේ ළඟ ඉස්කෝල වලට යන අයට උදේ පාන්දර යන්න ඕනේ නෑනේ කොහොමද නැගිටින්න පාරක්කු වෙලානේ මට කියන්න ළමයි මේ යන්නේ නැහැ ඉස්කෝලේ එනම් ගැටලුවක් නැහැ මේ කරපු ටික යම් තාක් දුරකට දැන් අයිඩියා එකක් ආවද ත්‍රිකෝණමිතියෙන් සාමාන්‍යයෙන් ගාණක් ඇහුවොත් මෙහෙමයි වෙන්නේ මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා ඔයාලට පොඩි හරි අදහසක් ආවද ඒ කියන්නේ ඇත්තටම චුට්ටක් අමාරු වෙන්නේ මේ ලඝු ගණක පට ලැබුණොත් විතරයි පුතේ වෙන ප්‍රශ්නයක් නෑ හොඳේ ත්‍රිකෝණමිතිය අමාරු වෙන්නේ ලඝු ගණක බැලුවොත් විතරයි ඒකත් අපි ලඝු බලන්න පුළුවන් නම් වැඩේ හරියටම තේරුම් ගන්න පුළුවන් හරි නේද මම ඔයාලගේ ඉල්ලීමක් කරනවා දැන් මම හැදුව නේද ගණන් දෙක තුනක් ඔය දෙක තුන නැවත හදමු විශේෂයෙන් මේ ගාන නැවත හදලා බලන්න ගැටලු තියන අය හොඳට පුරුදු වෙන්න නිතරම මේකේ තියෙන එකම දේ තමයි sin cos tan සක බක සබ ඔයාලා
දාන්න ඕන සයින්ද කොස්ද තෑන්ද කියලා තීරණය කරනවා නම් මේක අමාරු නෑ. ඒකමයි මේකේ තියෙන එකම දේ හරියට කරගන්න සුළු කිරීම කොහොමත් අපි කරන වැඩක්. ඔයාලා හරියටම දාන්න ඕන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා මුලින්ම දකින්න ඕන. හරි නේද? ඒක දැක්කේ නැතුව මේ ගණන් එකක්වත් හදන්න බෑ. හරි නේද? ඒක නිසා වෙන වශයෙන් දකින්න. දැන් ඔයාලට මම ගෙදරදී දීලා තියෙනව නේද? ගණන් සෙට් එකම මේ ගණන් වල ඇති ওই වගේ ගණන්. 3 4 5 6 7 8 9 10. හරි නේද? ඉතින් මේ ගණන් 10 හදනකොට ඔයාලට ලොකු වෙනසක් වෙයි මේ ටියුට් එකේ. කරන්න ඕන. අමාරු අපහසු දැනේ කරන්න. කටු වැඩ පොළ ටිකක් අරගත්තා. කාල වේලාව අරන් කරන්න. ඉස්කෝලේ යන්නේ නැති අය ගොඩක් ඇති. ඒ අය එහෙම ඉන්නවනම් ගෙදරට වෙලා මේ වැඩේ අනිවාර්යෙන්ම ඌමනාවෙන් කරන්න. කරලා බලන්න. ඔයාලා මේක සාර්ථක කරගත්තොත් විභාගෙට යද්දි ලකුණු 10ක් ෂුවර්නේ. අනිවාර්යෙන්ම 10 10 10 ප්‍රශ්න 10ක් කරන්න ඕන 100ක් වෙන්න. 100ම නැති වුණත් අපිට පේපර් පන්තිය කවදද? පේපර් පන්තිය අපි කරමු ළමයි මේන සතියේ ඉරිදා උදේට කරමු. මේන ඉරිදා උදේ පේපර් එක කරමු. ඒක මම මෙහෙමයි දැන් මම ත්‍රිකෝණමිති ඉවර කරාට පස්සේ දිගටම පේපර් කරන නිසා ඒක ගැටලුවක් නැහැ. ඊළඟට ජ්‍යාමිතිය පාඩම් 3 කරාම හරි. ඔයාලට බාර අර මේ පාඩම කරාද කියන්නකෝ ත්‍රිකෝණ සමරූපී ත්‍රිකෝණ එහෙම පාඩමක් මොකක් හරි මට නිකන් මගේ අරුණාදෝ කියලා මතකයක් තියෙනවා. සමරූපී සමකෝණී ත්‍රිකෝණ අපේ පරණ හිටපු ළමයි කියන්නකෝ මේ පාඩම කරාද ඔයාලත් එක්ක. ජ්‍යාමිතිය පාඩම සමකෝණී හා සමරූපී ත්‍රිකෝණ කරාද? ජනුකි කළාද තියෙන්නේ මේක. කළා නැත්නම් ඒකත් අපි ජ්‍යාමිතිය පන්තියේදී කළා දෙන්න. ඒකයි ඇහුවේ. මතකවත් නැහැනේ. මතකවත් නැහැ. හරි. මේ මගේ අරුන් කරේ නෑ සර්. හා. ඒක කළා නෑලු. ඒකත් එක්ක පාඩම් 4යි තියෙන්නේ මේ විෂය නිර්දේශ ඉවර වෙන්න. ඒ ටික අපි විෂය නිර්දේශය ඉවර කරන්න ඒ ටික කරමු ළමයි. ඒ ටික කරාම වැඩ ටික ඉවරයි. මේ අපි නැවත විෂය නිර්දේශය මුල ඉඳලම නැවත කරන බව ඔයගොල්ලෝ දන්නවා. ඔයාලට මේ ලබන මාසෙන් පස්සේ දැන් මේ මාසේ විතරක් අපි ටියුට් එකටයි පේපර් එකයි දෙකම ගන්න නිසා පන්ති පීස් 1000ක් ගෙවන්න උනා. ලබන මාසේ මම තීරණය කරලා තියෙනවා ඔයාලට පේපර් තියරි ඉවර නිසා ටියුට් නැවත දෙන්නේ නැති නිසා ඔයාලට පන්ති පීස් අඩු කිරීමක් කරන්න පුළුවන්. එතකොට පොඩි වෙනසක් කරලා දෙන්නම්. ඒක මම දෙසැම්බර් මාසේ කියන්නම්. හැබැයි ඔයාලා අර මේ සෙනසුරාදා බදාදා පන්ති අපි සෙමින එකේ කරන ටියුට් ටික තමයි දැන් ඉස්සරහට දිගටම විභාගෙ දක්වාම අපි කරගෙන යන්නේ. පේපර් ක්ලාස් එක කරනවා. ඔය වැඩසටහන් දෙක බදාදා සහ සෙනසුරාදා කරනවා. එතකොට දවස් 3ක් සතියට ඔයාලට පන්තිය කෙරෙනවා. දැන් මේ මහා ගොඩක් කරන්න කාල වේලාවක් නැති නිසා. එතකොට මම ඔයාලගේ තියරි ඉවර කරපු ගමන් කෙලින්ම විභාගෙ දක්වාම මොඩල් පේපර් ටික තමයි සාකච්ඡා කරන්නේ. පේපර් ටික කරගෙන යනවා. ඒ අතරේ නැවත විෂය නිර්දේශය අපේ වැඩසටහනෙන් ආවරණය කරන මුල ඉඳලම නැවත මේ ත්‍රිකෝණමිතිය ඕවත් එක්කම. එතකොට මැයි වෙනකොට ওই ටික නැවත දෙවනි සැරේටත් මතක් වෙලා ඒ වැඩෙත් ඔයාලට ඒ විදියට වෙයි. පේපර් ටික ලියන අතරේ. හරි නේද? ඔක මම මේ දැන් මේ මොහොතේ හිතපු දෙයක්. හොඳයි නේද එහෙම? දැන් ඔයාලට උගන්නන අතරේ මම මේ දැන් හිතුවේ මෙහෙම කරොත් හොඳයි කියලා. වැරදි ටිකක් ඉවර නිසා බොරුවට කල් මර ඉන්න ඕනේ නෑනේ නේ. එහෙම හොඳයි නේද? ත්‍රිකෝණමිතිය ඉවර කළා පේපර් ක්ලාස් එක අපි කන්ටිනියු කරනවා. ඊට අමතරව විෂය නිර්දේශය නැවත එක සැරයක් අපේ සෙමින එකෙන් ආවරණය කරනවා. සෙමින එකට එන්න බැරි අය ඉන්නව නම් ඒක පොඩ්ඩක් කියන්න රෙකෝඩින් ටික හරි බලලා කරන්න ඕන. එන්න බැරි අයට මම බදාදා පොඩ්ඩක් වෙන ටයිම් එක පොඩ්ඩක් වැඩි කරලා දෙන්නත් 10ට විතර ප්‍රශ්න තියෙන ඔය සමහර පන්ති ක්ලෑෂ් වෙන නිසා. හරි නේද? හරි. මං හිතනවා එහෙනම් ඕක ගැටලුවක් නොවෙන්න අපි කරගෙන යමු. එහෙනම් පුතේ ඔතනින් වැඩ ටික අවසන් කරමු. රෙකෝඩින් එක දාන්න. ආයි කවදද පන්ති? අද රෑ
ජ්‍යාමිතිය තියෙනවා කවුරුත් එන්න අපි 11 වසරේ ජ්‍යාමිතිය ටික අද රෑ පටන් ගන්නවා. හරි නේද? right. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. මම ඔතනින් වැඩ ටික අවසන් කරලා දෙන්නම්. ආයිබෝවන්. අද පන්ති කීයටද? අපි අද 9:45ට 10ට විතර පටන් ගන්නවා ලින්ක් එක දාන්න.